තෙරුවන් සරණයි. සුපින්වතුනි, අද දවසේත් අපි සූදානම් වන්නේ අපේ ලක්බිම නාලිකාව මගින් විසුරුවා හරින උතුම් වූ දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් වටිනා වූ ධර්මදේශනාවක් ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට. අද දවසේත් මේ ධර්මදේශනාව සඳහා දායකත්වය ලබා දෙන පිරිස මුලින්ම සිහිපත් කරන්නම්. අද දවසේ දායකත්වය ලබා දෙන්නේ කඩුවෙල බියගම පදිංචි වීරකැටිය නායකල SDI ගාමන්ට් ආයතනයේ සේවයේ නියුතු යසන්ත සමරතිවාකර මැතිතුමාගේ 44 වන ජන්මදිනය නිමිති කරගෙන ඒ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම එතුමාගේ දයාබර බිරිඳ සහ ආදරණීය දියණියටද සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ කේ මාලක මිහිර මහත්මයා විසින්. ඉතින් සුපින්වතුනි, අපි සූදානම් අද දවසේ මේ වටිනා වූ ධර්මදේශනාව සඳහා අපගේ ගෞරව ආරාධනය පිළිගෙන නිම ස්ථානයට වැඩම කර වදාළ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ආරාධනා කර සිටින්න. අද දවසේ අපගේ ආරාධනය පිළිගෙන නිම ස්ථානයට වැඩම කර වදාළ මූර්තවෙල සුමන ජෝති ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව අපි ආරාධනා කර සිටිනවා. සුපින්වතුනි, අපි උන්වහන්සේට ආරාධනා කරමු මේ ධර්ම දේශනාව සඳහා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතපාපානි කම්මානි කරං බාලෝ න භුඤ්ජති සේහි කම්මේ දුම්මේදෝ අග්ගි දඩ්ඩෝ තම්පති ධර්ම ශ්‍රවණාබිලාෂී වාසනාවන්ත සදැහැති ගුණබර පින්වත්නි, අද දවසේ විශේෂ ධර්ම දේශනාවකින් ඔබ හමු වීමට අදහස් කළේ අපේ ලක්බිම YouTube නාලිකාවේ ඒ අධ්‍යක්ෂකතුමන් යසන්ත සමරදිවාකර මහත්මයාගේ ජන්මදිනය අදට මේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදාට එතුමාගේ ජන්මදිනය යෙදී තිබෙන නිසා එම නාලිකාවේ කාර්යෙහි නියුතු කාර්ය මණ්ඩල සමාජික පේමාලක මහත්මයා විසින් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපිට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ අනුව යසන්ත සමරදිවාකර මැතිතුමාට මේ ධර්ම ශ්‍රවණානිසංස කුසල ධර්මයෙන් ලෝක සත්වයාට මේ බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට මුළු මහත් ලෝකවාසී බෞද්ධයන්ට ඉඩහසර විවර කර දීම තුලින් ඒ ධර්ම දානමය පින්කමෙන් ජනිත වන පින් බලයෙන් එතුමාට නිරෝගී සුවයත්
දීර්ඝායුෂත් ඒ වගේම එතුමාගේ සෙනෙහබර බිරිඳටත් ආදරණීය දියණියටත් තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමත් කරවීමත් මේ ධර්ම දේශනාවේ අරමුණ බව අපේ මාලක මහත්මයා අපිට සිහිපත් කළා මේ ආරාධනය සිද්ධ කරන අවස්ථාවේදීම. ඒ අනුව සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුද්ධ වචනය අනුව මේ ලෝකේ තියෙන දාන අතුරින් පරිත්‍යාග අතුරින් වටිනාම දාණය ශ්‍රේෂ්ඨතම දාණය උතුම්ම දාණය ධර්ම දාණය බවයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. බුදුබණ පදයක් අහලා නිබඳව නිරන්තරව රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් ගිනිගත්තා වූ 11 කාම ගින්නකින් දැවෙන මනුෂ්‍ය ජීවිතයට යම් අර්ථයක් එකතු කළහොත් බුදුබණ පදයක් අහලා ඒ දැවි පිච්චී යන රාගදේශ මෝහ ආදීන් ගිනිගත්තා වූ ජීවිතය යම් මොහොතකට හෝ සැනසීමක් ලබනවද සියලු පව් වලින් ඈත් වෙලා යම් කිසි කෙනෙකුගේ සිත කුසලයේහි පිහිටනවද එය කල හැක්කේ ධර්ම දානය තුලින් පමණයි. ඒ නිසා සියලු දානයන් අභිබවලා ධර්ම දානයේ ජයග්‍රහණය කරනවා කියලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. අන්නේ නිසා මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන්නට තියෙන ලෝකයේ තිබෙන එකම ඖෂධය ධර්මයේ පමණයි. ධම්මෝ සද සවන්නත්ති ඒතම් පිබත භික්ඛවේ කියලා බුද්ධ වචනේ සඳහන් වෙනවා. ධර්මයේ තරම් ඖෂධයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා මහණෙනි මේ ධර්ම ඖෂධය පානය කරන්න යයි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා. ඒ අනුව යසන්ත සමර දිවාකර මැතිතුමා තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරවය අප්‍රමාණ සැදැහැය ශ්‍රද්ධාව භක්තිය තිබෙන හොඳ තරුණ මහත්මය කෙනෙක්. එතුමා දැන හඳුනගත්ත දා පටන්ම අපි එතුමාගේ ඒ ශ්‍රද්ධා සීල ත්‍යාග ගුණ ධර්ම පිළිබඳව මනා වැටහීමක් අප තුල තිබෙනවා. ඒ නිසාම ඔහුට යුක්තියක් ඔහුට සාධාරණ හැකියාවක් සාධාරණ ශක්තියක් අදිෂ්ඨානයක් කිරීමේ බලය තිබෙනවා. මක් නිසාද තුනුරුවන්ට නිබඳව නිරන්තරව ගෞරව සම්ප්‍රයුක්තව හැසිරෙන බොහොම ආදර්ශවත් චරිතයක් ගත කරන නිසා. විශේෂයෙන්ම අද ලෝකයේ පුරා සැරිසරන මේ විවිධ නාලිකා දිහා බලපුවහම බොහෝ නාලිකාවල තිබෙන්නේ රාගය, ద్వේෂය, මෝහය ඇති වෙන දේවල්මයි. තරහව, වෛරය, ක්‍රෝධය ඇති වෙන දේවල්මයි. හිස් වචන සම්පප්‍රලාපමයි. අසභ්‍ය අසභි දර්ශන වලින් පිරුණු ළමා සිත් සතන් දූෂ්‍ය කරන sannivedana මාධ්‍ය තුල යසන්ත සමර දිවාකර මැතිතුමත් මාලක මහත්මයාත් හැම විටම උත්සාහ කරන්නේ මේ රටට මේ සමාජයට හරවත් දේ ඉදිරිපත් කරන්න. හරසුන් දේවල් පසුපස යන ලෝකයේ තුල හරවත් දේ වෙත ශ්‍රාවකයා යොමු කිරීමට අපේ ලක්බිම නාලිකාව හැම මොහොතේම උත්සාහ දරා සිටීම ධර්මිෂ්ඨ යමක් සමාජයට ලබා දීම ආදර්ශ සම්පන්න යමක් සමාජයට ලබා දීමට වෙහෙස මහන්සි වීමම අපි ඊට උසස් කොට අගය කොට සලකනවා මේ අපේ ලක්බිම YouTube නාලිකාව තුල. දැන් සූදානම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, මා දේශනා කළ මාතෘකා කළ ගාථාව ධම්මපද පාළියේ 10 වන වග්ගයේ
අන්තර්ගත ගාථා රත්නයක් මා දේශනා කරන්නට යෙදුනේ. මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ දවසක් මහමුගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවොත් එක්ක ගිජ්ජකූට පර්වතයෙන් පහළට වැඩම කරන වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ තනිවම සිනා වෙනවා දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ hina වෙනවා දුටුපු ලක්කන හාමුදුරුවෝ විමසා සිටියා, ස්වාමීනි මොග්ගල්යාණන් වහන්සේ, ඔබ වහන්සේ ගිජුකුළු පව්වෙන් බහිනකොට තනිවම hina වෙන්න පටන් ගත්තා. සිනහ වෙනවා මම දැක්කා. ඇයි ස්වාමීනි ඔබ වහන්සේ තනිවම සිනා පහල කළේ කියලා විමසුවා. ඒ අවස්ථාවේදී මහමුගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවන්ට කියනවා, ලක්කන, ඒකට දැන් පිළිතුරු දෙන්න වෙලාව නෙවෙයි. ඒකට සුදුසු කාලය දැන් නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච වෙලාවක මගෙන් මේ කාරණය විමසන්න කියලා උන්වහන්සේ ඉල්ලා සිටියා. ඒ අනුව පින්වත්නි දෙදෙනා වහන්සේම පිණ්ඩපාතේ වැඩම කරලා දහවල් පිණ්ඩ දාණය පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න රජගහ නුවර වේළුවනාරාමයට වැඩම කළා. ඒ වැඩම කලයින් පස්සේ ලක්කන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ධම් සභාවේ එක් පසක වැඩ සිටිනවා. භික්ෂු මහා සංඝයා තවත් පසක වැඩ සිටිනවා. දැන් මේ පැනය අහන්න සුදුසු වෙලාව. ඒ අනුව ලක්කන හාමුදුරුවෝ නැවතත් විමසනවා, ස්වාමීනි ගිජකුළු පව්වෙන් බහිද්දී ඔබ වහන්සේ තනිවම සිනහ පහල කළා. මම විමසුවහම ඔබ වහන්සේ මට කීවා බුදුරජාණන් වහන්සේ හමුවෙහි මේ ප්‍රශ්නය අහන්න කියලා. ඒ අනුවයි ස්වාමීනි මේ ප්‍රශ්නය මා නැවත වතාවක් විමසන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවන් ඇතුළු ධම් සභාවට පැහැදිලි කරනවා, උන්වහන්සේ පෙර කවදාවත් නොදුටු විරු යොදුන් 25ක් පමණ දිග ශරීරයකින් යුක්ත මහා පිඹුරු ප්‍රේතෙක්, අජගර ප්‍රේතයා, අජගර කියලා කියන්නේ පිඹුරට. මම පිඹුරු ප්‍රේතෙක් දැක්කා. මීට පෙර මෙබඳු සත්වයෙක් ප්‍රේතෙක් මේ සත්වයා දැකලා නැති නිසා මේ සත්වයා විඳින කර්ම විපාකවල ගැඹුරු බව, කටුක බව, රුදුරු බව දුටු නිසා මට සිනහා පහළ වුණා, සිනහා ඉපදුනා කියලා කිව්වා. මේ කතාව ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේත් වදාලා, මහණෙනි මේ ප්‍රේතයා, මේ පිඹුරු ප්‍රේතයා යොදුන් 25ක් දිගයි. මේ යොදුන් 25ක් දිගති මේ මහා පිඹුරු ප්‍රේතයාගේ හිසින් පටන් ගන්නා වූ ගිනි ජාලා වලිගයේ කෙළවර දක්වාම පැතිරෙනවා. වලිගයෙන් පටන් ගන්නා වූ ගිනි ජාලා හිස දක්වාම පැතිරෙනවා. ගිනිගෙන දැවෙන මේ මහා ප්‍රේතයා අප භාග්‍යවතුන් වහන්සේත් මීට පෙර දැකලා තිබෙන බව බුදුහාමුදුරුවෝ වදාළා. ඒ තමයි මහණෙනි එදා බෝමැඩ සම්මා සම්බුද්ධත්වයේ පසක් කරපු මම බෝමැඩ වැඩ සිටිනකොට මේ ප්‍රේතය මම දැක්කා. හැබැයි මහණෙනි මා මෙහෙම ප්‍රේතෙක් දුටු බව කිව්වත් කිසිවෙක් නොපිළිගන්න නිසා මම ඒක ප්‍රකාශ කරන්න ගියේ නෑ කියලා බුදුහාමුදුරුවෝ අදහලා. එහෙනම් පින්වත්නි අපිට පැහැදිලි බුද්ධ ආදී උතුමන්ගේ බුදු ඇසට පෙනෙන මහරහතන් වහන්සේලාගේ ඇතැම් මහරහතන් වහන්සේලාට පමණක් පෙනෙන මේ ලෝකේ සත්‍යෝ ප්‍රේතයෝ හැම කෙනාටම පේන්නේ නෑ, විද්‍යමාන වෙන්නේ නෑ කියන ධර්ම සත්‍ය අපිට පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවෝ එදා ප්‍රකාශ කළේ මුගලන් ඔබත් මේ ප්‍රේතය ඇස් දෙකින් දැකපු නිසා තමයි මම අද මේ කතාව පළවෙනි වතාවට හෙළි කරන්නේ කියලා කිව්වා.
ඊට පස්සේ ධම් සභාවේ වැඩ ඉඳපු භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ තරම් දුක් විඳින මේ තරම් සුවිශාල සිරුරකින් යුක්ත ගිනිගෙන දැවෙන මේ පෙරේතයා මේ පිඹුරු ප්‍රේතයා ප්‍රේතාත්මය ලබන්ට කළ කර්මය කුමක්ද කියලා ඇහුවා. ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා ධර්මයේ දේශනා කරන්නට යෙදුනා. අත පාපානි කම්මානි කරම්බාලෝ නබුජ්ජති සේහි කම්මේහි දුම්මේදෝ අග්ගි දඩ්ඩෝව තප්පති. පව් කරන සත්වයෝ ඒ පව තමන් කරන්නේ පාප කර්මයක් කියලා තේරුම් නොගන්න තාක්කල් මිනිස්සු පව් කරනවා. පව විපාක දෙන්න පටන් ගත්තට පස්සේ තමන් කළ කර්මය පිළිබඳව දෙවි දෙවි තැවි තැවි පසුතැවෙන්ට සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ වදාහලා. ඒ දේශනා කළේ මේ පිඹුරු ආත්මය ප්‍රේතෙක් බවට පත්වෙන්න හේතුවක් තිබ්බා. ඒ තමයි පින්වත්නි මේ පිඹුරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉඳෙද්දී මේ පිඹුරා එක්තරා මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබලා තිබ්බා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආරාමයට නිතරම යන්නේන බුදුරජාණන් වහන්සේට දන් පහන් දෙන බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ උපස්ථාන කරන සුමංගල කියලා සිටුවරයෙක් හිටියා. මහා ධනවත් අතිවිශාල ධනස්කන්ධයක් තිබිච්ච සිටුවරයෙක්. මේ සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට තමන්ගේම ධනයෙන් 121 රියනක් දිගු පුළුලින් යුක්ත මහ විශාල ප්‍රාසාදයක් ආරාමයක් හදලා කාශ්‍යප බුදුහාමුදුරන්ට පූජා කළා. දවසක් මේ සුමංගල සිටුවරයා විහාරයට යනකොට අතරමඟ ශාලාවක එක්තරා පුරුෂයෙක් දහවල් කාලේ කහපාට රෙද්දක් පෙරවගෙන හිසේ ඉඳලා දෙපතුල දක්වාම පෙරවගෙන නගර ශාලාවේ දහවල් කාලේ නිදාගෙන ඉන්න මිනිහෙක් දැක්කා. මේ මිනිහයා හොර දෙටුවේ හොරේ. දහවල් කාලේ නිදා ගන්නවා රාත්‍රී කාලේ ගම් ගෙවල් පැහැර ගන්නට මංකොල්ල කන්ට ගෙවල් බිනින්ට යනවා. ඉතින් මේ සිටුවරයා කිව්වා හරි අපූරුයි. දවල් දවසේ නිදාගෙන රාත්‍රී කාලේ ගෙවල් බින්දලා හොරකමේ ගිහිල්ලා දහවල් කාලේ නිදා ගන්න අපූර්ව කියාගෙන මේ සිටුවරයා විහාරයට ගියා. මේ කියන කතාව මේ හොර දෙටුවට මේ සොරාට හොඳට ඇහුණ ශ්‍රවණය වුණා. හිමිහිට වහන්තරාව අර පොරවගෙන සිටපු රෙදි කඩ ඉවත් කරලා බැලුවා. බලනකොට සුමංගල සිටුවරයා ඇති කරගත්ත මහා පුදුම වෛරයක්. මට කරපු මේ නින්දාවට මට කරපු මේ අපහාසයට මං උඹෙන් පලි ගන්නවා කියලා හිතලා මොකද කළේ පින්වත්නි? මේ සුමංගල සිටුවරයාගේ කුඹුරු යාය කෙත් යාය 7 වතාවක් විටින් විට කුඹුර ගිනි තිබ්බා. ඒ විතරක් නෙවෙයි. මේ සුමංගල සිටුවරයට හිටිය විශාල ගව සම්පතක් ගව පට්ටියක් හිටියා. මේ සිටුවරයට රිදවන්ට පාඩු කරන්ට උවමනාවෙන් මේ පව්කාර සොර දෙටුව මොකද්ද කළේ? 7 වතාවක් ගවයන්ගේ කකුල් කැපුවා. 7 වතාවක් කකුල් කැපුවා. මේ විදිහට 7 වතාවක් එතකින් නොවැතුණු මේ පව්කාර සොර දෙටුව මොකද කළේ? සුමංගල සිටුවරයාගේ ගෙට 7 වතාවක් ගිනි තිබ්බා. මේ කිසිදු දෙයකින් කනස්සල්ලේටපත් නොවෙච්ච, කනගාටුවටපත් නොවෙච්ච, වේදනාවටපත් නොවෙච්ච සිටුවරයා අනේ කුඹුරු ගිනි තියපුවාම නැවත වැපුරුවා. නැවත ගිනි තියනවා. නැවතත් කුඹුර වපුරනවා.
මේ විදියට 7 වාරයක් සිද්ධ කළා. ගවයන්ගේ කකුල් කපා ගත්තත් ඒ ගවයන්ට අප උපස්ථාන කරමින් ඒ සතු ජීවත් කරවන්න උත්සාහ කළා. 7 වතාවක් සිටු මැදුර ගිනි තිබ්බත් 7 වතාවෙම ප්‍රතිසංස්කරණය කරගත්තා. දැන් මේ කිසි දෙයකින් සුමංගල සිටුවරයට දන්වන්න රිදවන්න බෑ. කිසිම දෙයක් නොවෙච්ච පුද්ගලයෙක් විදියට සුමංගල සිටුවරයා සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා මේ හොර දෙටුව කල්පනා කළා මේ මිනිහට මේ කිසි දෙයකින් රිදවන්න බෑ. එහෙමනම් මොහුට දැනෙන්න රිදවන්න දන්වන්න නම් මොහු වඩාත්ම ආසා කරන දෙයකට හානි කරන්න ඕනේ කියලා කල්පනා කරලා මේ සිටුවරයාගේ බොහොම ළඟ ඇසුරක් තියෙන කෙනෙක් සමග මොහු සමීප සම්බන්ධතාවක් ඊටාම සූක්ෂම විදියට ඇති කරගත්තා. ඇති කරගෙන ඇහුව යාළුවේ උඹලගේ සිටුවරයා මේ සුමංගල සිටුවරයා වැඩි පුරම මේ ලෝකේ ආසා කරන්නේ ඇලුම් කරන්නේ මොකේටද කියලා ඇහුවා. ඇහුවාම මේ අතවැසිය කිව්වා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට ගඳ කුටියට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සුවඳ මාලිගාවටයි මේ සිටුවරයා වැඩිපුර ආස කරන්නේ. දැන් අදහස දැනගත්තා. එහෙනම් මේ සුමංගල සිටුවරයට රිදවන්න පුළුවන් හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ආරාමයේ ගිනිබත් කරන එක. මේකට කල් වේලා බැලුව දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ආරාමයෙන් පිට වෙච්ච දවසක පානීය පරිභෝජනීය වශයෙන් සකස් කර තිබුණු පෑන් කල සියල්ලම බිඳලා කුඩු කරලා දමලා මේ සිටුවරයා මේ පව්කාරය මේ සොරා මොකද කළේ බුදුරජාණන් වහන්සේගේ ආරාමයට ගිනි තිබ්බා. දැන් ගින්න බුර බුරා නැගෙනවා. සුමංගල සිටුවරයට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේගේ ආරාමයේ ගිනි ගන්න බව. රටවැසියා ලෝවැසියා එකට එක් වෙලා ලෙහියත් ගසගසා කෑකෝ ගහමින් හඬ හඬා වැළපෙනවා. මේ ගින්න නිවන්ට සමත් කෙනෙක් නැහැ. තිබිච්ච වතුර ටිකත් ඔක්කොම කුඩු කරලා විනාශ කරලා. ඒ නිසා මොකද කළේ? මේ සිටුවරයා මේ තරම් Taman කෝටි ගණනක් වියදම් කරලා 121 කෝටියක් වියදම් කරලා හදපු ආරාමෙ ගිනි ගන්නකොට මේ සිටුවරයා අත්පොලසන් දිදී සිනා වෙනවා. hina වෙන්න පටන් ගත්තාම මිනිස්සු ඇහුවා හරි පුදුම වැඩක්. මේ තරම් වියදම් කරපු මේ තරම් මහා දැවැන්ත බුද්ධ මන්දිරය විනාශ වෙනකොට මේ සිටුවරයා hina වෙනවනේ අත්පුඩි ගසගස ඇයි එහෙම කරන්නේ කියලා ඇහුවා. ඇහුවාම සුමංගල සිටුවරයා කිව්වා මිනිසුනේ නුඹලට නොතේරුණාට ඇයි තේරෙන්නේ නැද්ද? මං සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආරාමයක් හදලා මං බොහෝ පින් සිද්ධ කරගත්තා. ඒ ආරාමයේ ගිනිබත් කරලා මහා පව් කඳක් කරගහගත්ත මේ පුද්ගලයා. මේකට ගිනි තියපු කෙනා කවුරු හරි. මට නැවත වතාවක් බුදු කෙනෙකුට දෙවෙනි වතාවටත් ආරාමයක් හදන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ නිසා ගිනිගත් එකට නෙමෙයි මගේ දුක. නැවත වතාවක් සම්මා සම්බුදු කෙනෙකුට ආරාමයක් හදලා පූජා කරන්න අවස්ථාව හදලා දුන්න එක ගැනයි මම සතුටු වෙන්නේ. මේ විදිහට පින්වත්නි මේ බුද්ධ මන්දිරයේ දැවි විනාශ වී අලු වී ගියාට පස්සේ ඊටාම කඩිනමින් මේ සිටුවරයා නැවත වතාවක් 121 කෝටියක් ධනෙ වියදම් කරලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවෙනි වතාවටත් විහාරයක් හදලා පූජා කළා. මේ අවස්ථාවේදී 7 දවසක් බුදුපාම මහා සංඝරත්නයට දන් පහන් පූජා කරමින් විහාරයේ සැරිසරනකොට මේ හොරා කල්පනා කළා අහෝ මේ මිනිහට මෙච්චර අපරාධයක් කරලත් මෙච්චර පාඩුවක් සිද්ධ කරලත් මේකට දන්වන්න බෑනේ. ඒ නිසා මේකව මරන්න ඕනේ ඝාතනය කරන්න ඕනේ කියලා දවසක් තියුණු ආයුධයකුත් ඉනේහි බැඳගෙන පිහියක් කිරිච්ච පිහියක් ඉනේ බැඳගෙන ඇවිල්ලා අවස්ථාවක් එනකන් අර 7 දවසෙම මේ හොරත් විහාරයේ සෙනගතර සැරිසැරුවා. ඒ වෙලාවේ 7 වෙනි දවසේ දානමය පින්කම වෙලාවේ මේ සුමංගල සිටුවරයා කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝයා වහන්සේ
මගේ කුඹුර 7 වතාවක් ගිනිබත් කළා. මගේ මාලිගාව 7 වතාවක් ගිනි තිබ්බා. මගේ ගවයන්ගේ කකුල් 7 වතාවක් සින්දා. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ මන්දිරයටත් ගිනි තිබ්බා. මේ තරම් අවැඩ කරපු මිනිස්සයා මෙතන ඉන්නවා. ඒ නිසා මේ දානේ පළවෙනි කොටස මම අද දෙන්නේ ඔහුටයි කියලා ශබ්ද කළා, ഘോഷා කළා. මෙයින් මහත් කම්පණයට පත්වෙච්ච මුළු සිරුරම දහඩියෙන් තෙත් වෙලා වෙවුලා මෙතෙන්ට පැමිණි මේ සොරා කල්පනා කළා, අහෝ මේ සත්පුරුෂයන්ගේ ස්වභාවය, කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවය බලන්න හරි පුදුමයි. මම මේ තරම් අපරාධයක්, මේ තරම් විපතක් කරලත් මා කෙරෙහි කිසිදු වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගත්තේ නෑ මේ සත්පුරුෂ මිනිසයා. අහෝ මම කරගත්ත පාප කර්මයක මහත කියලා බුදුපාමොක් මහා සංඝයා ඉදිරිපිට අර සොරා මොකද කළේ? සිටුවරයාගේ දෙපා මුල වැඳ වැටිලා සමාව අයද සිටියා. සමාව අයද සිටියා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම මුල් කොටගෙන මේ පුද්ගලයා කළ පාප කර්මයෙන් කෙතරම් ඔහු සමාව ගත්තත් කළ පව් වලින් ගැලවෙන්න මිදෙන්න පුළුවන් කමක් නැති බව වදාහලා. සචේතනිකව දැන කරපු කර්මයේ විපාක විඳලම ඉවර කරන්නට වෙනවා කියලා බුදුහාමුදුරුවෝ වදාහලා. මේ සොරා බොහොම හොඳට ජීවත් වෙලා මැරුණු ගමන්ම ගිහිල්ලා ඉපදුනේ අවීචි මහ නරකාදී. අවීචි මහා නරකයේ උප්පත්තිය ලැබලා අවුරුදු කල්ප කෝටි සත සහස්‍ර කාලයක් අවීචියේ පැසි දුක් විඳලා මේ പ്രേත ආත්මය ලැබපු බව එදා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මන්දිරයට ගිනි තියපු එකේ කර්ම විපාක, ගවයන්ගේ කකුල් කපපු එකේ කර්ම විපාක, කෙත්වතු ගිනි තියපු එකේ කර්ම විපාක, කල්ප ගණනක්, අවුරුදු කෝටි ගණනක් නිරයේ පැසි දුක් විඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉඳෙද්දිත් තවමත් මේ සත්වයා, මේ හොරා പ്രേත ලෝකේ මහා දැවැන්ත අප්‍රසන්න සිරුරකින් යුක්ත යොදුන් 25ක් දිග සිරුරක්, ශරීරයේ යොදුන් 25ක් දිගයි. මේ 25ක් යොදුන් 25ක් දිග ශරීරය හැම වෙලාවකම ගිනිගෙන පිච්චෙන මහා ගිනි ජාලාවක් ඇවිලී ගත්ත සිරුරකින් යුක්තව අප්‍රමාණ වද වේදනා විඳින්ට සිද්ධ වූ බව බුදුරජාණන් වහන්සේ වදාහලා. මහමුගලන් මහරහතන් වහන්සේ දැකපු പ്രേතයාත්, බුදුරජාණන් වහන්සේ දැකපු പ്രേතයාත් මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනයේ පව්කම් කරපු සත්වයෙක්, පුද්ගලයෙක්. ඒ නිසා පින්වත්නි, කර්ම විපාකවල ස්වභාවය ඊටාම දරුණුයි. මේවා ගැන නොසලකන මිනිස්සු, හිතන්නේ නැති මිනිස්සු පංච දුෂ්චරිතේම සිද්ධ කරලා ජීවිතේ මොනතරම්නම් පව් සිද්ධ කරගන්නවද, මොනතරම්නම් අපරාධ සිද්ධ කරගන්නවද. ඒ අපරාධ සිද්ධ කරගෙන කල්ප ගණනාවක් නිරේ පැසෙමින් දුක් විඳිනවා. කවමදාවත් සුගතියක් ලබන්න බැරි තරම්ම අප්‍රමාණ කාලයක් සසර දුක් විඳින තත්වයටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි, අපි අදිෂ්ඨාන කරගත යුත්තේ අපේ සිත, කය, වචනය කියන තුන්දොරින් පාපයක්, අකුසල කර්මයක් සිද්ධ නොවෙන්නට අපි වග බලා ගන්නට ඕන. ඒ අනුව අද මේ ධර්මානුශාසනාව තුලින් ඔබ වෙත ගෙන එනු ලබන පණිවුඩය කර්ම විපාකවල ස්වභාවය තේරුම් ගන්නට කියන කාරණාව ඊටාම ගැඹුරින් ඔබට අවධාරණය කරන්නට කැමැතියි. එහෙමනම් අද දවසේ මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අපේ ලක්බිම YouTube නාලිකාවේ අපේ මාලක මහත්මයා කල්යාණ මිත්‍රයෙක් වශයෙන්, අපේ අසන්ත සමර දිවාකර මැතිතුමාගේ කල්යාණ මිත්‍රයෙක් වශයෙන්, සහෝදරයෙක් වශයෙන් නිබඳවම නිරන්තරවම ළඟින් සිටමින්
කටයුතු කරන කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක්. ඒ නිසා ඔහු අදහස් කළා තමන්ගේ කල්යාණ මිත්‍රයා වෙනුවෙන් ඔහුගේ ජන්මදිනය වෙනුවෙන් මේ ලෝකයේ තියෙන වටිනාම පින්කම වටිනාම දාණය දෙන්න ඕනෑය කියලා අදහස් කරලා මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ. ඒ අනුව මේ ධර්ම ශ්‍රවණානිසංස කුසල ධර්මයේ බලයෙන් අද දින ජන්මදිනයේ සමරන යතන්ත සමර දිවාකර මැතිතුමාට නිදුක් නිරෝගී සුවය සැලසේවා, චිරජීවනයේ උදා වේවා, දීර්ඝායුෂ සම්පත් සැලසේවා. කිසිදු කාය චිත්ත පීඩාවක් සිද්ධ නොවි ඔහු කරන කියන රැකී ආරක්ෂාවල කටයුතු වල දිනෙන් දින දියුණුවටමපත් වේවා. රැකියාවේ ඉහළම තැනට ගමන් කරන්නට මේ ධර්ම ශ්‍රවණානිසංස කුසල ධර්මයේ හේතු වාසනාම වේවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මාලක මහත්මයාටත් නිරෝගී සම්පන්නිය චිරජීවනය දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ඔහුට තිබෙන්නා වූ කරදර බාධකද දුරී භූත වෙලා වාසනාවන්ත සැනසිලි දායක ජීවිත ගත කරන්නටත් මේ පින් හේතු වාසනාම වේවා. අවසානයේ අපි හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට අපි හැම දිනාටම එකම ශ්‍රී සද්ධර්ම මණ්ඩපයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මේ ධර්ම ශ්‍රවණානිසංස කුසල ධර්මය හේතු වාසනාම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.